රිසර්ච් ෆේස් එකයි ඩෙවලොප්මන්ට් ෆේස් එකයි. මෙතනදී වෙන්නේ මෙහෙම. අපි රිසර්ච් ෆේස් එක යටතේ කතා කරද්දී මෙතන කියනවා no intangible asset arising from research shall be recognized. ඒ කියන්නේ මෙන්න මේ දැන් අපි ෆේසස් දෙකකට කඩනවානේ. අපේ intangible asset එක internal generated වෙන ඒවා. එතකොට මේකෙදි කියනවා මෙන්න මේ රිසර්ච් ෆේස් එකේ තියෙන ඒවා අපිට intangible asset එකක් විදිහට recognize කරගන්න අමාරුයි කියලා. හරිද? Expenditure on research shall be recognized as an expense when it is incurred. ඒ කියන්නේ මෙහෙම. දැන් අපි මොකක් හරි රිසර්ච් ෆේස් එක තියෙද්දී අපි ඒකට වියදම් කරනවානේ. අපිට එක එක්ස්පෙන්සස් තියෙන මොනවා රිසර්ච් එකක් කරන්න. එතකොට මේකෙදි කියන්නේ දැන් රිසර්ච් ෆේස් එකේ තියෙන දෙයක් අපිට ඒක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදියට අයිඩෙන්ටිෆයි කරගන්න බැහැලු. ඒසොර අපි ඒකට දරන එක්ස්පෙන්සස් තියෙනවානේ. අන්න එක්ස්පෙන්සස් ටික ඒක ඔකර් වෙන අවස්ථාවේ අපි ඒක අපේ කම්පැනි එකේ එක්ස්පෙන්ස් එකක් කියලා රෙකග්නයිස් කරගන්නවා කියලා කියනවා. හරිද? එතකොට මෙතන කියනවා මේක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට ගන්න බෑ කියලා රිසර්ච් ෆේස් එකේ තියෙනවා. ඒකට හේතුව දැන් රිසර්ච් ෆේස් එකේ නම් තියෙන්නේ කම්පැනි එකට එක්සැක්ට් ඒ කියන්නේ 100% ඇකියුරසි එකක් තියන්න බෑ මේ රිසර්ච් ෆේස් එකේ තියෙන රිසර්ච් ෆේස් එකේ තියෙන ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් කියලා කියන්නකො. මේක ඉස්සරහට සක්සස් වෙයිද නැද්ද කියන එක හරියටම කියන්න බෑ. එහෙම වුණත් ඒකෙන් ඇත්තටම කම්පැනි එකට ඉකොනොමික් බෙනිෆිට් එකක් තියේද කියලා කම්පැනියට එක්සැක්ට්ලි කියන්න බෑ. තේරුණාද? මං කිව්වක තේරුම්ද කවුරු ඉන්නවද? අයි මේ රිසර්ච් ෆේස් එකේ තියෙන එක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට අඳුරගන්න බැරි. මං කිව්වද තේරුණාද කවුරු ඉන්නවද? හරි. තේරුණා නේද? හරි. ඕක තමයි රිසර්ච් ෆේස් එක කියලා කියන්නේ. මෙතන examples ටිකක් තියෙනවා research activities වලට. Activities to obtain new knowledge ඒ කියන්නේ මේ training වගේ දේවල්. Research for new materials, systems, processes, the formulation of alternatives for new systems. ඒ කියන්නේ මෙන්න මේ additional knowledge වලට කරන activities, material wise, system wise, processes wise කරන researchers and මෙන්න මේ අලුත් system වලට කරන researchers. හරිද? මෙන්න මේ වගේ රිසර්ච් ෆේස් එක නැත්නම් රිසර්ච් ලෙවල් එකේ තියෙන කිසි දෙයක් ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට කැපිටලයිස් කරන්න බෑ කම්පැනි එකට. ඒ කම්පැනි කැපිටලයිස් කරන්න බෑ. ඊට පස්සේ ඒ වලට දරන වියදම් ටික ඒ වියදම දරන වෙලාවේදී ඒක කම්පැනි එක එක්ස්පෙන්ස් එකක් විදිහට P&L එකට charge කරන්න වෙනවා. හරි? දැන් මම ඉන්ටැන්ජිබල් රිසර්ච් ෆේස් එකේ තියෙන එකක් ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට ගන්න බැරි හේතු පැහැදිලි කරා. තේරෙන්නේ නැත්නම් ඒක අහන්න. ඩෙවලොප්මන්ට් ෆේස් එක. හරි. ඒතකොට දැන් රිසර්ච් ෆේස් එකේ තිබිලා ඊට පස්සේ තමයි ඩෙවලොප්මන්ට් ෆේස් එකට එන්නේ. ඕන දෙයක්. ඒ කියන්නේ රිසර්ච් ෆේස් එක පහු කරලා තමයි ඩෙවලොප්මන්ට් ෆේස් එකට එන්නේ. හරි. රිසර්චස් කරලා මේ රිසර්ච් එක සාර්ථක වුණාම තමයි අපි කියන්නේ මේක ඩෙවලොප්මන්ට් ෆේස් එකට ආව කියලා. ඒ කියන්නේ ඒක කම්පැනි එකෙන් ඩෙවලොප් කරන තැනට එන්නේ රිසර්ච් එක සාර්ථක වුණාම. හරිද? An intangible asset arising from development shall be recognized if it is satisfies following criteria: technical feasibility, intention to complete and use or sell it, ability to use or sell the intangible asset, how the intangible asset will generate probable future economic benefit. මෙතනදී කියනවා මෙන්න මේ development phase එකේ තියෙන intangible asset එකක් මෙන්න මේ කියන දේවල් හතර කරනවා නම් අපිට ඒක intangible asset එකක් විදිහට පොත් වලට ගන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ technical feasibility එක. ඒ කියන්නේ මේක දැන් අපි intangible asset එක අපිට use කරන්න හෝ sell කරන්න. use කරන්න කියලා ගන්නකො. use කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ technically මේක ready නම්. feasibility කියන්නේ ඒක. technically ready නම් intangible asset එක ඊට අමතරව intention to complete and use or sell. ඒ කියන්නේ මේක මෙන්න මේ intangible asset එක complete කරන intention එකක් තියෙන්න ඕනේ. තුන්වෙනියට ability to use or sell the intangible asset. ඒ කියන්නේ මේක අපිට එක්ක කම්පැනි එකට use කරන්න එහෙම නැත්නම් දෙවන පාර්ශ්වයකට විකුණන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. අන්තිම එක
how the intangible asset will generate probable economic benefits. ඒ කියන්නේ මෙන්න මේ දැන් අපි කතා කරන development phase එකේ තියෙන intangible asset එක කොහොමද future economic benefit company එකට දෙන්නේ කියලා බලන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරිද? එතකොට development phase එකේ තියෙන මොකක් හරි intangible asset එකක් මෙන්න මේ කියන criteria හතර fulfill කරනවා නම් අපිට ඒක intangible asset එකක් කියලා capitalize කරන්න පුළුවන් company එකේ. හරිද? දැන් වෙනස තේරෙනවා. research phase එකේ තියෙනවා ඇයි ගත්තේ නැත්තේ? ඇයි development phase එකේ තියෙනවා ගන්නෙ? ඒ ගන්නත් මොනවද තියෙන්න ඕනේ criteria හතර. හරිද? එතකොට මේ එකම asset එකම intangible asset එක තමයි මුලින්ම research phase එකේ තිබිලා ඒ research කරනවා success වුණාට පස්සේ තමයි මෙන්න මේ කියන criteria හතර fulfill වෙද්දි තමයි අපි ඒක intangible asset එකක් කියලා පොත් වලට ගන්න. හරිද? හරි. මෙතන තියෙන මෙතන තාගයක් තියෙනවා. තව මෙතන. The availability of adequate resources අන්තිමට the ability to measure reliably expenditure attributable to the intangible asset during its development. මෙතන කියන්නේ මෙහෙම. දැන් අර අපි කියවනේ research phase එකේදී අපි research phase එකේදී ඒක ඒ දරන expenses ටික අපේ ඒක ඔක්ක වෙන අවස්ථාවේ අපේ expense එකක් විදිහට දාන්න ඕනේ කියලා. එතකොට මෙතනදී intangible asset එකක් විදිහට identify කරගන්න නම් ඒ කියන්නේ development time period එකේදී අපිට දරන්න වෙන පිරිවැයවල් ටික reliably measure කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. හරිද? අන්න එහෙම වුණාම තමයි අපි ඒක development phase එක ඇතුලේ intangible asset එකක් විදිහට ගන්නෙ. එතකොට මෙතන examples වගේක් තියෙනවා design එක. එතකොට මේකේ research phase එක තමයි අපි කතා කරොත් ඒ කියන්නේ එක එක design finalize කරන්න ඕනේ. ඊට පස්සේ ඒව approve වෙන්න ඕනේ. හරිද? අන්න ඒ වෙලෙන්ද research phase එකට ඇති දේවල්. එතකොට අන්තිමට අපි finalize කරලා තෝරගන්න design එක තමයි අපි development phase එකට එන්නේ. හරි. එතකොට මෙන්න මේ trademark කියන දේවල්. එතකොට secret formulas මම ඉස්සෙල්ලා පටන් ගත්තී මේක secret formulas කියන මොනවද කියලා. අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ මේවා research phase එකේ තිබිලා research කරලා expenditures දරලා ඊට පස්සේ මේක development phase එකට ආවට පස්සේ අපි මෙන්න මේ කියන criteria 6ක් තියෙනවා දැන් හරි. මෙන්න මේ හතරයි මේ දෙකයි. fulfill කරාට පස්සේ තමයි අපි intangible asset එකක් විදිහට මේක පොත් වලට ගන්න. හරිද? එතකොට මෙතනදී අපි කිව්වා වගේ generation of මේ හරි. මේකේ research phase එකේදී අපි දරන පිරිවැය research phase එකේදී අපිට යන cost එක අපි expense එකක් විදිහට recognize කරගන්නවා. ඒක වෙන අවස්ථාවේදී development phase එකේදී අපි intangible asset එකක් විදිහට ඒ expense එක capitalize කරන්න පුළුවන් අපිට. හැබැයි මෙතනදී ඔක්ක වෙන අවස්ථාවේ expense එකක් විදිහට P&L charge කරන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේ expense එක intangible asset එකට capitalize කරන්න. හරිද? එතකොට මෙතන තියෙනවා certain conditions are satisfied කියලා. ඒ conditions හය තමයි අපි මෙච්චර දැන් කතා කරේ. මේ දෙකයි. මෙන්න මේවා තමයි conditions හය. හරි. එතකොට මේකේ cost එක. දැන් මේ කතා කරපු internally generated intangible asset වල cost එක. Cost is the sum of expenditure incurred from the date when the first meet the recognition criteria in LKS 30. හරි. දැන් මේ පළවෙනි තුනේ cost එක හරිනේ. දැන් මම කතා කරන්නේ මෙන්න මේ හතරවෙනි එකේ cost එක ගන්න විදිය. ඒතර අපි කතා කරා research phase එක development phase එක කියලා දෙකක් ගැන. අපි කිව්වා මේක expenditures capitalize කරන්න expense එකක් විදියට කපනවා කියලා. මේකේ තියෙන expenses ටික අපිට capitalize කරන්න පුළුවන් කියලා. එතකොට මේකේ cost එක වෙන්නේ අපිට අපි මෙන්න මේ development phase එකේදී මෙන්න මේ criteria ටික recognition criteria ටික අපි fulfill කරනවානේ. අන්න එතකොට එන්නේ fulfill කරන්න ගත්ත තැන ඉඳන් අපි දරන expenses ටික තමයි අපේ intangible asset එකේ cost එක වෙන්නේ. එතකොට මතක තියාගන්න මේ expenditure සාමාන්‍යයෙන් අපි කලින් කිව්වා research phase එකේ තියෙනව නෙමෙයි development phase එකේ තමයි expenditure intangible asset එක විතර capitalize කරන්න පුළුවන් අපිට. හරිද? Comprises all expenditure that can be directly attributed or allocated on a reasonable and consistent basis to creating
producing and preparing the asset for its intended use. අපි දරපු වියදම් අපි අර asset එක use කරන්න පුළුවන් තැනට එනකම් අපි directly attribute කරපු allocate කරපු ඒක අපි තියෙන ඕන reasonable base එකක් අයි අපි මේකට capitalize කරන්න කියන්න අන්න ඒ වෙනකන් අපි දරපු ඒවා ටික තමයි අපේ ඒ කියන්නේ මෙතන මේ sum of expenditure කියන එක ඇතුළට එන්නේ. හරිද? අන්න එතකොට ඒ දරන සියලුම පිරිවැයවල් ටික එකතුව තමයි cost වල එකතුව summation එක තමයි අපි internally generated IA වල cost එක විදිහට ගන්නෙ. හරි? හරි. එතකොට first time measurement එක ඉවරයි. මොනවා හරි තියෙනවද ප්‍රශ්න? අයියේ ඔව්. එතකොට internally generated intangible asset එක cost එක අඳුනගන්නේ අර දැන් ඒක research එකේ ඉඳලානේ development එකට එන්නේ. එතකොට ඒකේ research එකේ තිබ්බ ටික අඳුනගන්නේ නැහනේ. development එකට ආවට පස්සේ ටික නේද අඳුනගන්නවා කියලා කිව්වේ. ඔව්. development එකට ආවට පස්සේ ඒ ආවට පස්සේ මෙන්න මේ කියන criteria ටික fill වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මෙන්න මේ technical feasibility, intention to compute and use, ability to use, එතකොට මේ how generate probable future economic benefit ඊට පස්සේ මෙන්න මේ දෙක මෙන්න මේ කියන criteria fill වෙන්න ඕනේ ඒක intangible asset එක අඳුර ගන්න. එහෙම fill වෙන්නේ ඉතින් මේක development phase එකට ආවට පස්සේ. මෙතනදී බෑ. මේකට බැරි වෙන්න හේතුව තමයි දැන් රිසර්ච් එකක් කරනකොට ඔයාට කියන්න බෑ මේ රිසර්ච් එක 100%ක් හරියයිද වරදීද. එතකොට මේක හරි ගියා කියමුකෝ. හරි ගියත් ඉතින් මේකෙන් ඔයාට දැන් ඉඳන් ඔයාට කියන්න බෑනේ අවුරුදු 10කින් විතර පස්සේ මේකෙන් මොන වගේ ඉකොනොමික් බෙනිෆිට් එකක් හම්බ වෙයිද කියලා මේක සාර්ථක වුණාට පස්සේ. එතකොට මේ රිසර්ච් ෆේස් එකේදී ඔයාට ඒක කියන්න බෑ. අන්න ඒ හින්දා තමයි මෙන්න මේක ඇති වෙන වියදම් ටික අපි එක්ස්පෙන්ඩිචර් එකක් විතර කපන්නේ කැපිටලයිස් කරන්නේ නැතුව. ඊට පස්සේ අපි ඩෙවලොප්මන්ට් ෆේස් එකට ආවට පස්සේ අපි දන්නවනේ මේකට ටෙක්නිකල් ෆිසිබිලිටි එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක යූස් කරන්න පුළුවන්. නැත්තම් මේක විකුණන්න පුළුවන්. එහෙම නැත්තම් මේකෙන් අපිට ඇත්තටම ෆියුචර් ඉකොනොමික් බෙනිෆිට් ගන්න පුළුවන් විදිහක් තියෙනවා. අන්න මෙන්න මේ කියන දේවල් ටික දැනගත්තට පස්සේ තමයි ඔයාලට මේක ඩෙවලොප්මන්ට් ෆේස් එකට ඇවිල්ලා මේක මේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ සබ්සෙක්ට් වෙන. එතකොට දැන් ඔක තියෙනනේ ක්‍රයිටීරියාස් 6ක්. එතකොට දැන් ටෙක්නිකල් ෆීසිබිලිටි එක ජනවාරි මාසේ අඳුනගෙන කොස්ට් එක වෙනම දීලා ඊට පස්සේ ඊළඟ එක මාර්තු වගේ අඳුනගෙන කොස්ට් එක වෙනම දුන්නොත් කොහොමද අපි කොස්ට් එක ගන්නෙ? ඒ කිව්වේ මට තේරුණා. ඒ කියන්නේ දැන් ගානේ කිව්වොත් ඉන් ටෙක්නිකල් ෆීසිබිලිටි එක ජනවාරි වල තමයි අපි අඳුනගත්තේ කියලා කොස්ට් එක වෙන්න මේ ගාන. ඊට පස්සේ අර ඊළඟ ක්‍රයිටීරියා එක අපි කියන්නේ සම්පූර්ණ කරේ ඊළඟ මාසේ කියලා එහෙම දුන්නොත් ඒක සම්පූර්ණ ගාන දාන්නේ. දැන් අපි මේක ඉන්ටැන්ජිබල් ඇසෙට් එක අඳුරගන්නේ මොකක් හරි එක ටයිම් පීරියඩ් එකක් ඇතුළේනේ. එතකොට අපිට මේ ඔයාලින් ඔය කියන මාස දෙක ජනවාරි පෙබරවාරි කියලා කියනවා. එතකොට රිපෝටින් ටයිම් පීරියඩ් එක ඉවර වෙන්නේ මාර්තු 30 ගෙන්නේ. එතකොට මේක ජනවාරි දීලා මේක පෙබරවාරි දුන්නා කියලා කියමුකෝ. එහෙම ගණන් වල තියනවාද මම දන්නේ නැහැ. එහෙම දුන්නත් ඉතින් අර එකම ටයිම් පීරියඩ් එකට අදාළ වෙන්නේ. එතකොට ඔයාලට මේ දෙකම ගන්න වෙනවා. එහෙමනේ. එතකොට දෙකම ගන්න. කොස්ට් එකනේ කොස්ට් එක කියලා කියන්නේ ජනවාරි හෝ පෙබරවාරි ඒ කියන්නේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකට දරපු කොස්ට් එකක් නම් ඔයාලට ඒක කැපිටලයිස් කරන්න වෙනවා. හැබැයි මේ ඩෙවලොප්මන්ට් ෆේස් එකේ තියෙන්න ඕනේ. හරියි thank you. මෙතකොට ඕකේ දැන් ඔය මේ ක්‍රයිටීරියා 6ම ෆුල්ෆිල් වුණාමනේ ඒක අඳුරගන්න පුළුවන් වෙන්නේ. දැන් 2017 ඉඳන් මේ පරිශන කර එන එකක් නම් දැන් අපි 2020 වෙනකොට ක්‍රයිටීරියා 5ක් සපුරගෙන ඉඳිද්දි මේ එතකොට අපි ඒ වසර පහේදී ඒවා මේ PNL එකට දාන්න වෙනවනේ කියනවා. මේ දැන් මේ 6ම සම්පූර්ණ වුනේ නැත්නම් ඒක ඩෙවලොප්මන්ට් ෆේස් එකේ තියෙනවා කියලා කියන්න බෑ ඔයාලට. එහෙනම් ඒ කියන්නේ තාම ඊළඟ විදිහට PNL එකට දානවනේ ඒ අවුරුදු 5 ඇතුළතදී. දාන්න ඒ කියන්නේ මෙහෙමනේ දැන් අපි එක්ස්පෙන්ස් එකක් දරන වෙලාවේදී ඒ කියන්නේ මෙතන තියෙනවා මෙන්න මේ එක්ස්පෙන්ස් එක ඔක්ක වෙන ඒ කියන්නේ ඉන්කර් වෙන වෙලාවේ තමයි අපි එක්ස්පෙන්ස් එක කියලා දාන්නේ.
හරිද? එතකොට මේ expenses දැන් expenses දාලා මේක අන්තිමට development phase එකට එනවනේ. ඒ ආවට පස්සේ තමයි අපි ඒක capitalize කරන්නේ expense. ඒ වෙනකන් ඒ කියන්නේ දැන් development phase එක හිතන්නකො technical feasibility කියන එක විතරක් දීලා බෑනේ මේවා intention එකක් ability එකක් විතරක් නැත්තම්. එතකොට අපිට කියන්න බෑ මේ technical feasibility එකක් තිබ්බ පළියටම කියන්න බෑ මේක development phase එකට ආවා කියලා. හරිද? technical feasibility එක තිබිලා මේක use කරන්න ability එකක් නැත්නම් company එකට අපිට කියන්න බෑ මේක development phase එකේ තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපිට තාම research phase එකෙන් තමයි ගන්න වෙන්නේ මේක. හරිද? එතකොට මේ මෙන්න මේ criteria මෙතන තියෙනවා criteria 6ක්. මේ 6ම තියෙන්න ඕනේ intangible asset එකක් කියලා අඳුර ගන්න. හරි. එහෙම නැත්නම් අපිට ඒක development phase එකට ඇවිල්ලා කියලා කියන්න බෑ තාම. එහෙනම් ඉතින් expense තමයි expense එකක් විදිහට තමයි දාන්න වෙන්නේ. ඒ දරන පිරිවැයවලට. ඔව් ඒක තමයි. එතකොට අපි ඒ අවුරුදු වල එක්ස්පෙන්ස් විදිහට දානවනේ කියන්නේ නේද? එතකොට ක්‍රයිටීරියා හයින් කරපුවල දෙන්නේ මේ අවුරුද්දේ නම් අපි දැන් අරව වියදට විදිහට දාලා නම් එතකොට අපිට මේ අවුරුද්දේ ඉන්ටෙන්ජිබල් ඇසෙට් එකේ පිරිවැය විදිහට දාන්න වෙන්නේ ඔය 6 විදිහට සපුර ගන්න ක්‍රයිටීරියා එකේ පිරිවැය විතරද අර 6 මේව දාන්න වෙනවද? ඒත් අපි අර පහින් ඔයා කියන විදිහට මට තේරෙන්නේ මෙහෙමයි. දැන් මේ ටෙක්නිකල් feasibility එකට වෙනම cost එකක්, intention එකට වෙනම cost එකක්, ability එක fulfill කරගන්න තව cost එකක්. එහෙම දරන්නේ නැහැ company එක. හරිද? දැන් මේ research phase එකේ තියෙන intangible asset එකක් දැන් හිතන්නකො මොකක් හරි දැන් production කරන company එකක මොකක් හරි production formula එකක් කියලා කියන්නකො. එතකොට මේ production formula වලට වෙන වෙනම තමයි මම example එකක් කියන්නේ. හරි? මෙතන මේ අන්තිම එක ගන්න මේ formulation of alternatives for new systems කියලා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දැන් ඔයා production company එක නම් ඉන්නේ. ඔයා මේ production එකට අලුත් processes නැත්නම් materials ගැන research එකක් කරනවා. හරිද? එතකොට ඒ research එක කරන වෙලාවෙදී දැන් එහෙමනේ දැන් research එකක් කරද්දී ඔයාට කියන්න බෑ research එකක් කියන එක මේ දවසින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවුරුදු සමහරවිට research එක අවුරුදු ගාණක් යන්න පුළුවන්. හරිද? එතකොට දැන් රිසර්ච් එක පටන් ගත්ත වෙලේ ඔයාට කියන්න බෑ මේ රිසර්ච් එක හරියයිද වැරදිද කියලා කියන්න බෑනේ. එතකොට අන්න ඒ හින්දා තමයි ඔයා මේක මේ එක්ස්පෙන්ස් එකක් විදිහට කපන්නේ. එතකොට දැන් මේ ඔයා රිසර්ච් කරනවා හරිය ගිහිල්ලා අන්තිමට ඔයාගේ ෆයිනල් ප්‍රොඩක්ෂන් එක මේ ෆයිනල් ෆෝමියුලා එක ගත්තා කියමුකෝ. හරිද? ඒ ෆයිනල් ෆෝමියුලා එක ගත්තට පස්සේ අන්න ඒ ෆයිනල් ෆෝමියුලා එකෙන් මෙන්න මේ කියන criteria 6ම තියෙනවා නම් ඒ formula එක ඇතුලේ. මේකේ technical feasibility එක, ability එක, benefit එක මෙන්න මේ 6 මේ final formula එක තියෙනවා. එහෙම නැතුව ඒ කියන්නේ intention එක ගන්න වෙනම cost එකක්ද එහෙම ඒ කියන්නේ cost එක එහෙම බෙදන්න බෑ. හරිද? ඒක අර research කරලා අන්තිමට අපි ගන්න අපේ product එක ඇතුලේ මෙන්න මේ 6ම තියෙනවා කියලා තමයි බලන්න ඕනේ. නැත්නම් ඒ කියන්නේ මට ඔයා කිව්ව විදිහට තේරෙන්නේ එහෙම. මෙන්න මේ එකින් එක ගන්න වෙනම cost එකක් දරන්න ඕනේ කියලා එකක් නැහැ. අර අපි අන්තිමට research කරලා අපි ගන්න අර මේ output එකේ මෙන්න මේ criteria 6ම තියෙනවා නම් තමයි අපි development phase එකට ආවා කියලා කියන්නේ. හරි. වාගේ ප්‍රශ්නෙට මම උත්තර දුන්නාද? හරිද? හරිද? ප්‍රශ්නේ හරිද? මම කරන් යන්න ඉස්සරහට. හරියයි thank you. subsequent measurement ඒ කියන්නේ දෙවෙනි පාර පළවෙනි පාර නෙමෙයි දෙවෙනි පාර හෝ ඊට පස්සේ අපි කොහොමද මේ intangible asset එකක cost එක calculate කරන්නේ. හරි. එතකොට මේකත් අර අපි මේ දේපල පිරිත වල කතා කරා වගේ cost model එකක් තියෙනවා, revaluation model එකක් තියෙනවා. මේක සමානයි අපි අර ඒ LKS 16 දී කතා කරන දේම තමයි. cost model එකට අපිට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් revaluation model එකට ගන්නත් පුළුවන්. හරිද? එතකොට මේ දෙක තීරණය කරන්නේ, ඒ කියන්නේ කම්පැනි එකක්
subsequent measurement එක cost model එකට කරනවාද එහෙම නැත්නම් revaluation model එකට කරනවාද කියලා තීරණය වෙන්නේ ඒ company එකේ accounting policy එක උඩ. හරිද? එතකොට cost model එකට ගන්නවා නම් අපි කරන්න ඕනේ අපි initial cost එක තියෙනවානේ. ඒ කියන්නේ අපි initial recognize කරගත්ත cost එක. ඒ cost එකෙන් අපි අඩු කරනවා accumulated amortization කියන එක. amortization කියලා කියන්නේ දැන් අපි දන්න භාෂාවෙන් ගත්තොත් එimhe ෂෙයා ටික. අපි දැන් සාමාන්‍යවත් තමක් ෂෙයා කරනවානේ. ඵලදායී ජීවකයෙන් බෙදලා. අන්න ඒ වගේ අපි කියන්නේ depreciation කියලානේ. ඒ කියන්නේ PPE ගැන කතා කරද්දී අන්න ඒකටම අපි මේ intangible asset ෂෙයා කරන එකට තමයි අපි amortization කියලා කියන්නේ. එතකොට මෙතන සමුච්චිත ක්‍රමක්ෂය ගාස්තු. එතකොට අපි මේ property plant වල කතා කරන්නේ අපි accumulated depreciation කියලා. ඒකෙම intangible asset වලට අපි කියන්නේ depreciation නෙමෙයි amortization කියලා. හරි? එතකොට cost එකෙන් accumulated amortization එකයි accumulated impairment losses අයින් කරනවා. impairment loss කියන්නේ මොකද්ද? දැන් මේ තියෙනවානේ මෙතන carrying amount එකක්. ඒ කියන්නේ cost එකෙන් මේ accumulated depreciation අඩු කරාම එන ගාණක් තියෙනවා. ඒ කියන්නේ අපේ carrying amount එක තියෙනවානේ. අන්න ඒ carrying amount එකයි අපේ recoverable amount එකයි අතර වෙනස. ඒ කියන්නේ දැන් හිතන්නකෝ රුපියල් 1000ක intangible asset එකක් තියෙනවා නම් දැන් මේකේ accumulated amortization තියෙනවා රුපියල් 400ක්. හරි. එතකොට මේක carrying amount එක රුපියල් 600යි නේ. හැබැයි මේක රුපියල් 700කට වෙළඳ පොලේ විකුණන්න පුළුවන් නම් ඒ කියන්නේ මේකේ recoverable amount එක රුපියල් 700යි නම් අර රුපියල් 100 ඔයාගේ impairment loss එක. ඒක අනිත් පැත්තට උනොත් impairment profit එකක් ගන්නත් පුළුවන්. හරි? එතකොට කරන්න තියෙන්නේ cost එකෙන් accumulated amortization ටිකයි impairment loss එකයි අඩු කරන්න ඕනේ. අය අඩු කරලා එන උත්තරේ ගන්න ඔයා cost model එකේ subsequent measurement එකේදී amount එක විදිහට. revaluation model එකේදී අපි බලනවා revaluation කරන දවසට revaluation amount එක. fair value එක කියන්නේ revaluate කරන්න fair value එකනේ market එකේ. එතකොට මේකෙදි ගන්න මෙන්න මේක මෙතනද cost එක අපි ගත්ත cost එකනේ. මෙතනදී ගන්න revaluation fair value එක. හරි. එතකොට අර වගේම මෙතන cost එකෙන් අඩු කරන්නේ මේ දෙක. මෙතනදී fair value එකෙන් අඩු කරනවා ආපහු මේ දෙක. ඒ කියන්නේ subsequent accumulated amortization එකයි accumulated impairment loss එකයි. හරි. මෙතන තියෙන amortization is the systematic allocation of the cost of an intangible asset over its useful life. ඒ කියන්නේ අපේ intangible asset එකේ cost එක ඒක useful lifetime එක පුරා බෙදා හැරීම තමයි amortization කියලා කියන්නේ. impairment loss කියලා කියන්නේ is the amount by which the carrying amount of an asset exceeds its recoverable amount. ඒ කියන්නේ දැන් මම අර කිව්ව උදාහරණෙම මම කියන්න මම එතනදි පොඩ්ඩක් වැරදුනා. රුපියල් 1000ක් නම් රුපියල් 1000යි intangible asset එක. හරිද? එතකොට ඔයා ඒකේ accumulated amortization තියෙනවා රුපියල් 400ක්. එතකොට ඔයාගේ කීයද carrying amount එක? රුපියල් 600යි. එතකොට මෙතනදී කියන්නේ which the carrying amount of an asset exceeds the recoverable amount. ඒ කියන්නේ දැන් ඔයාගේ carrying amount එක 600යි. recoverable amount එක තියෙනවා 500ක්. එතකොට ඔයාගේ recoverable amount එකට වඩා carrying amount එක වැඩි. එතකොට රුපියල් 100ක් වැඩිනේ. අන්න ඒක තමයි ඔයාගේ impairment loss එක. එතකොට මෙතනදී amortization එකයි impairment loss එකයි අඩු කරනවා cost එකෙන්. මෙතනදී impairment loss එකයි amortization එකයි අඩු කරනවා revaluation fair value එකෙන්. ඔන්න ඔක තමයි මේ දෙක වෙනස. හරි? හරි. If the value of the intangible asset increase from the revaluation ඒ කියන්නේ අපි revaluate ප්‍රත්‍යාගාමනය කරාට පස්සේ අපේ intangible asset එකේ value එක වැඩි වුණා නම් තිබ්බ කියන්නේ carrying amount එකට වඩා revaluation value එක වැඩි නම් recognizing other comprehensive income and accumulated in equity under the heading revaluation surplus. ඒ කියන්නේ අපි ප්‍රත්‍යාගාමනයෙන් ලාභයක් නම් ආවේ ප්‍රත්‍යාගාමන ලාභයක් ආව නම් ඒ කියන්නේ intangible asset එකේ carrying amount එකට වඩා revaluation amount එක වැඩි වුණොත් අපි ඒක other comprehensive income වලට දාලා
ඒක රිවැලුවේෂන් සර්ප්ලස් වලට ප්‍රත්‍යාගන්න සංචිත වලට බැර කරනවා. වෙනත් ස්ථිර ආදායම වලට දාලා. ඩික්‍රීස් එකක් වුණොත් ඒ කියන්නේ රිවැලුවේෂන් එක අඩු වුණොත් අපේ කැරිං amount එකට වඩා අපි ඒක P&L එකේ other expense වලට ඒ කියන්නේ ඒක loss එකක් විදිහට අපි report කරන්න ඕනේ. හරි ඔක තමයි මේ measurement එක revaluation වල අර අපේ කතා කරන LKS 16 කතාවම තමයි මෙතනත් තියෙන්නේ. useful life එක. එතකොට මෙතන useful life එකේ කොටස් දෙකක් තියෙනවා. intangible asset වල. finite එකයි indefinite එකයි. ඒ කියන්නේ finite කියලා කියන්නේ useful lifetime එක සීමිත කාලයක් නෑ. ඒ කියන්නේ මනින්න පුළුවන් නම් අවුරුදු ගාන. අපි ඒකට කියනවා finite useful lifetime එකක් කියලා. indefinite කියලා කියන්නේ useful lifetime එක අසීමිතයි. ඒ කියන්නේ ඒක මනින්න බෑ. ඒක ඕන තරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට අපි කරන්නේ අපිට finite useful lifetime එකක් නම් තියෙන්නේ. අපි අර කලින් කිව්වා වගේ intangible asset එක ඒක useful lifetime එකෙන් බෙදලා ඒක අවුරුද්දකට යම්කිසි ගාණක් ගානේ amortize කරනවා. එතකොට indefinite useful lifetime එකක් නම් තියෙන්නේ අපි ඒක amortize කරන්නේ නැහැ. මොකද අපිට ඒකට useful lifetime එකක් නැහැ. ඒ කියන්නේ ඕන තරම් කාලයක් ඒක use කරන්න පුළුවන්. ඒ හින්දා මේක amortize කරන්නේ නැහැ අපි. හරි. එතකොට ඒක තමයි වෙනස useful lifetime එකේ finite එක indefinite එකේ. මේක amortize කරනවා මේක amortize කරන්නේ නැහැ අපි. මොකද හේතුව මේක amortize කරන්න useful life එක නැහැ. අපිට ඕන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා අපි ඒකේ cost එකට පොත්වල තියාගෙන යනවා. එතකොට revaluation එකක් කරොත් revaluation value එක අපි දානවා. හැබැයි අපි amortize කරන්නේ නැහැ. හරි. disclosures. ඒ කියන්නේ මොනවාද මේක intangible asset සම්බන්ධයෙන් මොනවාද පොත්වල පෙන්වන්න ඕන දේවල්. පළවෙනි එක the useful lives of the amortization rates used. ඒ කියන්නේ අපි මොනවාද අපි intangible asset එකේ useful lifetimes මොනවාද සහ අපි පාවිච්චි කරපු amortization rates මොනවාද කියලා අපි පෙන්වන්න ඕනේ පොත්වල. ඊට පස්සේ අපි amortization method එක මොකක්ද use කරන්න කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ අපේ gross carrying amount and the accumulated amortization at the beginning and the end of the period. ඒ කියන්නේ කාලච්ඡේදයේ ආරම්භයේ carrying amount එකයි accumulated amortization ටිකයි කාලච්ඡේදයේ අවසානයේ ටිකයි පෙන්වන්න ඕනේ. අන්තිමට reconciliation of the carrying amount at the beginning and the end of the period. එතකොට අපි කාලච්ඡේදයේ ආරම්භයේ අපේ ධාරණගේ කීයක් තිබ්බද අවසානයේ ධාරණගේ කීයද කියලා අපි reconcile කරලා පෙන්වන්න ඕනේ. කොච්චරද වෙනස කොහොමද වෙලා තියෙන්නේ කියලා පෙන්වන්න ඕනේ. මේ හතර තමයි intangible asset සම්බන්ධයෙන් අපේ මූල්‍ය ප්‍රකාශ වල පෙන්වන්න ඕන දේවල් හතර. හරිද? මෙතනින් පාඩම ඉවරයි. examples 3-4ක් තියෙනවා. එඩිට් කරමු. පාඩමේ මොකක් හරි තේරුම් නැද්ද තියෙනවද? අයි impairment losses කියන පොඩ්ඩක් අය කියන්නකෝ. impairment loss එකක් කියලා කියන්නේ දැන් ඔයාගේ cost එකක් තියෙනවා. මම impairment loss එක කියලා දෙනවා සාමාන්‍ය asset එකකින්. මේකට ආදේශ කරලා බලන්න ඒකට තේරෙයි. දැන් අපි සාමාන්‍යයෙන් අපේ වත්කම් තියෙනවානේ ගොඩනැගිලි යාන වාහන කියලා. ඒතර ওই වත්කම් වල වට පිරිවැයක් තියෙනවා. ඒතර ඕක ෂය කරනවා. පිරිවැයන්ෂය අඩු කරාම වාට එනවා ධාරණගේ එක. හරිද? ඒතර වාගේ තියෙනවානේ සාමාන්‍යයෙන් ඔයා හිතනවා ගොඩනැගිල්ලක් කියලා. වාගේ ගොඩනැගිල්ලක් තියෙනවා. මම මේ කතා කරන්නේ normal asset එකක් ගැන intangible asset නෙමෙයි. ඔයාට තියෙනවා building එකක්. හරිද? ඒතර building එකක් තියෙනවා 1000 කියන cost එක. හරි? ඒතර ඔයා මේක 110 ගානේ අවුරුදු 10කට තමයි depreciate කරන්නේ. අවුරුදු දෙකක් ඉවර වෙද්දී ඔයා මේ 1000න් 110 ගානේ අවුරුදු දෙකක් ෂෙයා කරලා තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 200ක් නේ. ඒතර දෙවෙනි අවුරුදු ඉවර වෙද්දී වාගේ carrying amount එක building එකේ වෙන්නේ රුපියල් 10න් accumulated depreciation අඩු කරාම. ඒ කියන්නේ රුපියල් 800යි නේ. ඒ කියන්නේ තව ඔයාට රුපියල් 800ක් මේකේ පාවිච්චි කරන්න තියෙනවා. හැබැයි ඔයාට දැන් මේක වෙළඳ පොලේ විකුණනවා නම් මේ දැන් ඔයාගේ carrying amount එක රුපියල් 800යි. තව 800ක පාවිච්චි කරන්න තියෙනවා මේක. හැබැයි දැන් ඔයාට මේක වික්කොත් රුපියල් 700යි නම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ carrying amount එකට වඩා ඔයාගේ fair value නැත්නම් recoverable amount එක අඩුයි.
අන්න ඒ වගේ වෙලාවක carrying amount එකට වඩා recoverable amount එක අඩු වුණොත් අපි ඒකට කියනවා impairment loss එකක් කියලා. හරිද? හැබැයි දැන් හිතන්න එතකොට recoverable amount එක වාට රුපියල් 900ක් ආවා කියලා. ඒ කියන්නේ ඔයාගේ carrying amount එක 800යි recoverable amount එක 900යි. එතකොට ඒ කියන්නේ ඔයාගේ රුපියල් 100ක් වැඩිනේ fair value එක. එතකොට ඒකට කියනවා impairment profit එකක් කියලා. loss එකක් වෙන්නේ carrying amount එක වැඩි වුණොත් recoverable amount එකට වඩා. ඒ දෙක අතර පරතරය impairment loss එක. හරිද? හරියි thank you. තමයි ප්‍රශ්න තියෙනවා මම ගණන් examples ටික කරන්න දෙනවා. අයියේ ඔව්. මේ අර මේ internally generated asset වල කලින් expense එක අයින් කරනවා නේද? research phase එකේදී. ඔව් research අයින් කරනදී cost එක බාරදී ගන්නවද? නෑ ඒ cost එක intangible asset එකට ගන්න අපි මේ expense වියදමක් විදිහට තමයි ගන්න. capitalize කරන්නේ capitalize කරද්දී ගන්න නෑ නේද? නෑ research phase එක තියෙනවා නම් ගන්න. ඒක විතරයි ගන්න එක. ඒතර development phase එක මේ හොයාගත්ත අවුරුද්දේ මේ වියදම් ටික විතරයි ගන්න. ඔව් development phase එකට අපි asset එක අපි research කරලා development phase එකට එනවනේ එක තැනකදී. ඒ development phase එකට ආවට පස්සේ තමයි අපි ඒක capitalize කරන්න පටන් ගන්න. හරි. ඔව් thank you. research phase එකේ තියෙන ඒවා expenses development phase එකට ආවට පස්සේ තමයි intangible asset එකක් විදිහට ගන්න recognize කරගන්න. හරි thank you. හරි. following example එක. මේක කියනවා Sun Limited has an expertise in consulting businesses. In past years, company has gained a market share of its service for 30% and considers recognizing it as an intangible asset. Is the action by companies justified? ඒ කියන්නේ මේක කියන්නේ මේගොල්ලෝ පහුගිය අවුරුද්දවල මේකට මේ consulting businesses කියන එකට expertise අඩු. එතකොට මේගොල්ලෝ මේ 30% market share එකක් අල්ලගෙන තියෙනවලු දැන් market එකේ මෙන්න මේ 30% share එක market share එක මේගොල්ලෝ intangible asset එකක් විදිහට recognize කරගන්නලු යන්නේ. මේක හරියද කියලා අහනවා. එතකොට intangible asset එකක් විදිහට අපිට intangible asset එකක් විදිහට අපිට අඳුර ගන්න නම් අපිට criteria තුනක් ඕන වෙනවා ඉස්සෙල්ලාම. හරි? intangible asset එකක් විදිහට අඳුර ගන්න criteria තුනක් ඕනේ. identifiability එකයි, control over resource කියන එකයි, existence of future economic benefit කියන එකයි. identifiability කියන එක අපි කතා කරා criteria දෙකක් තියෙන්න ඕනේ කියලා. මොකක්ද පළවෙනි එක? separability කියන එකයි, ඒ කියන්නේ company එකෙන් වෙන වෙච්ච පැවැත්මක් තියෙන්න ඕනේ කියන එකයි. පැවැත්මක් නෙමෙයි company එකෙන් වෙනස් company එකෙන් separate වෙලා ඒක විකුණන්න හරි transfer කරන්න හරි exchange කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. එහෙම නැත්නම් contractual law other legal right එකකින් ආව කියන එකයි. ඔන්න ඔය දෙක තියෙන්න ඕනේ intangible asset එකක් කියලා recognize කරගන්න. ඒතකොට දැන් මේකට අනුව මේක කියන්නේ ඒගොල්ලෝ consulting වලට expertise අලු. ඒතකොට මේ පෞගිය කාල පරිච්ඡේදවල මේගොල්ලෝ market share එකකින් 130ක් මේගොල්ලෝ අල්ලගෙනලු ඉන්නේ මේ business එක සම්බන්ධව. ඒතකොට මේගොල්ලෝ මෙන්න මේ 130ක market share එක intangible asset එකක් විදිහට තෝරගන්න මේ recognize කරගන්නලු යන්නේ. මේක හරියද? පළවෙනි එක identifiability එක ගත්තොත් අපි identifiability කතා කරනවා separable කියලා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ දැන් මේ market share එක ගත්තා රුපියල් 130 market share එක මේගොල්ලෝ කාටද විකුණන්න පුළුවන්ද? විකුණන්න බෑ. එතකොට separable කියන එක fulfill වෙන්නේ නැහැ. දෙවෙනි එක contractual law legal right. ඒ කියන්නේ මේක ඉන්නේ contract එකකින්වත් නෙමෙයි legal right එකකින්වත් නෙමෙයි. මේක ඉන්නේ ඒගොල්ලෝන්ගේ අර මෙතන තියෙනනේ මේ expertise කියලා ඒගොල්ලෝ ඒකද මේගොල්ලෝගේ විශේෂඥතාවයකින්ද තමයි මේගොල්ලෝ මේ 130ක market share එකක් market wealth එකක් අල්ලගෙන ඉන්නේ. එතකොට මේක ඒගොල්ලෝගේ හැකියාව හින්දාම මිසක් මේක contract එකකින්වත් එහෙම නැත්නම් legal right එකකින්වත් නෙමෙයි ඇවිල්ලා තින්නේ. එතකොට මෙන්න මේකත් නැහැ. controllability කියන එක
එතකොට මේගොල්ලන්ට මේ 130ක මාකට් ෂෙයා එකක් තියෙනවා නම් මේගොල්ලන්ට මේගොල්ලන්ගේ ඉස්සරහට හම්බෙන්න තියෙන රෙවෙනියුස් කෑෂ් ෆ්ලෝස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට සම්පූර්ණ මාකට් එකේ 130ක මාකට් ෂෙයා එකක් දැනටමත් තියෙනවා කියලා. එතකොට මේගොල්ලන්ට මෙන්න මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කම්පැනි එකට. හරිද? ඒක හරි. කන්ට්‍රෝලබිලිටි එක තියෙනවා. ෆියුචර් ඉකොනොමික් බෙනිෆිට් එකත් ඒ කියන්නේ දැන් මේ 30% මාකට් ෂෙයා එකේ රෙවෙනියු එකනේ ඒගොල්ලන්ට. එතකොට ඒ මාකට් එකනේ ෆියුචර් ඉකොනොමික් බෙනිෆිට් එකක් ගන්න පුළුවන් කියන ක්‍රයිටීරියා එකත් ඕකේ. ඒකත් තියෙනවා. හැබැයි මෙන්න මේ අයිඩෙන්ටිෆයබිලිටි කියන එක නැහැ. ඒ නිසා අපිට මේක ජස්ටිෆයි කරන්න වෙන්නේ මේක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට ගන්න එක වැරදි කියලා. හරිද? එතකොට it is not suitable to identify market share as an intangible asset. කියන්නේ මේක intangible asset එකක් විදිහට මේ market share එක අඳුර ගන්න එක ඒක වැරදි දෙයක්. ඒ කියන්නේ ඒක වැරදි. හරි? එතකොට market share මෙතන ආන්සර් එක තියෙනවා market share does not meet the definition of the intangible asset as it is not identifiable. It is neither separable and not arise from contractual or legal rights. Right? එතකොට මෙන්න මේක හේතුව හින්දා මේගොල්ලන්ට මෙන්න මේ මාකට් ෂෙයා එකේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට ගන්න බෑ කියලා කියනවා. හරි. දෙවෙනි එක්සැම්පල් එක. Company XYZ Limited has provided training to its staff on various new topics like GST, income tax, etc. to ensure the compliance as per the required law. Can the company recognize such cost of staff training as an intangible asset? The මේගොල්ලෝ මෙන්න මේ නීතියක් යටතේ මෙන්න මේ GST goods මම හිතන්නේ මේ good service tax ඒකයි income tax එකයි ගැන මේක ඉන්න staff එක train කරන්න යන්නේ. ඒතර මෙන්න මේ train කරන්න යන cost එක මේගොල්ලෝ intangible asset එකක් විදිහට ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒක කොහොමද කරන්නේ? ආන්සර් එක බලමු. මේ staff එක තමයි train කරන්නේ. මොකක්ද කියන්නේ? It is clear that the company will obtain the economic benefit from the work performed by the staff as it increases their efficiency, but it does not have control over the team because staff could choose to resign the company at any time. Hence, the company lacks the ability to restrict the access to others to those benefits. Therefore, the staff training cost does not meet the definition of an intangible asset. මෙතන කියනවා දැන් මේගොල්ලෝව ට්‍රේන් කරන එකෙන් මේ ස්ටාෆ් එක ට්‍රේන් කරන එකෙන් මේගොල්ලොන්ට ඒගොල්ලෝ ඒ ස්ටාෆ් එකේ efficiency එක වැඩි කරගන්න පුළුවන්ලු. ඒක මොකද දැන් knowledgeable staff එකක් බිහි වෙනවනේ මේ වැඩේ ට්‍රේන් කරාම. එතකොට මේ ස්ටාෆ් එකේ efficiency එක වැඩි වෙනවා කියලා කියනවා. හැබැයි මේ ස්ටාෆ් එක කියන එක මේ කම්පැනියට කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද ස්ටාෆ් එක එක්කෙනෙක් කිව්වොත් එහෙනම් මම මේ කම්පැනි එකෙන් අයින් වෙනවා කියලා ඒක කන්ට්‍රෝල් කරන්න බෑ කම්පැනි එකට. හරි එයා අයින් වෙන එක නවත්තන්න බෑනේ. එතකොට කන්ට්‍රෝලබිලිටි කියන එක මේ කම්පැනි එකට නැහැ. හැබැයි මේ ඉකොනොමික් බෙනිෆිට් කියන එක තියෙනවා. හැබැයි කන්ට්‍රෝලබිලිටි කියන ක්‍රයිටීරියා එක මේකට කනෙක්ට් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතන කියනවා ඊට පස්සේ අන්නේ කන්ට්‍රෝලබිලිටි කියන එක නැති නිසා මේක intangible asset කියන definition එක meet කරන්නේ නැහැ කියලා. Does not meet the definition of an intangible asset. ඒ නිසා මෙන්න මේ staff එක train කරන්න යන cost එක intangible asset එකක් විදිහට ඒගොල්ලන්ට සලකන්න බෑ කියලා තමයි කියන්නේ. හරි තුන්වෙනි example එක. මෙතන ගානක් තියෙන හදන්න. අපි හදමු ගාන. හරි. Venus India Private Limited acquired a software for its internal use costing 1 million rupees. The amount payable for the software was 600,000 immediately and the 400,000 in 1 year time. The other expenditure incurred were the purchase tax එකක් තියෙනවා 100,000 වල entry tax එකක් තියෙනවා 10%. හැබැයි මේක කියනවා recoverable later from the tax department. Legal fees තියෙනවා රුපියල් 87,000. Consultancy fees for implementation 120,000 තියෙනවා.
cost of capital තියෙනවා 10%. මොකක්ද දාන්නේ? calculate the cost of the software of initial recognition using the principles of intangible assets. දැන් මේ ගාන අහන්නේ මෙන්න මේකේ cost එක තමයි අහන්නේ ගානේ. හරි මොකක්ද කියන්නේ මේකේ? දැන් මේ software එකක් ගන්න යනවා මේගොල්ලෝ software එක ගන්න 1 million වෙනවා. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? රුපියල් ලක්ෂ 6ක් ඉස්සෙල්ලා ගන්න වෙලාවේ දෙනවා. ඊට පස්සේ ලක්ෂ 4ක් ඊළඟ අවුරුද්දේ තමයි දෙන්නේ. ලක්ෂ 4ක් දෙන්නේ ඊළඟ අවුරුද්දේ. එතකොට මේ purchase tax එකක් තියෙනවා. එතකොට entry tax එකක් තියෙනවා 10%ක. හැබැයි මේ entry tax එක tax department එකෙන් recover කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ legal fees එකකට 87000ක් තියෙනවා. consultancy fee තියෙනවා 120000ක්. cost of capital තියෙනවා 10%ක්. cost of capital කියලා කියන්නේ ඒ කියන්නේ depreciation amortization rate එක තමයි මේ cost of capital කියලා කියන්නේ. අපි LKS 16 දී කතා කරන්නේ cost of capital කියලා depreciation rate එකනේ. මෙතන cost of capital කියලා කියන්නේ මේකේ amortization rate එක. හරිද? හරි. ඊට පස්සේ calculate the cost of capital. Sorry, මෙතන cost of capital කියන්නේ interest rate එක. හරි. amortization නෙවෙයි interest rate එක තමයි cost of capital කියලා කියන්නේ. හරිනේ අවුලක් නැහැ නේද? හදාගන්න. මෙතන cost of capital එක කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි interest rate එක. අපි amortization මේ කියන්නේ අපි depreciation ගැන කතා කරද්දි TP වල cost of capital කියලා කියන සමහර වෙලාවට මෙතනදී cost of capital කියලා අපි අරන් තියන්නේ මේ interest rate එක. හරි. ඒ කියන්නේ capital එක හොයාගන්න අපිට දරන්න වෙන cost එක. අපි bank loan එකක් ගන්නවා නම් ඒකට අපි කොච්චරක් ගෙවන්න ඕනද කියන එක තමයි මේ cost of capital කියලා කියන්නේ. Calculate the cost of the software on initial recognition using the principles of intangible assets. දැන් මෙන්න මේ සම්පූර්ණ මේ විස්තරෙන් මෙන්න මේ software එකේ මේගොල්ලෝ acquire කරන software එකේ cost එක හොයන්න කියලා කියනවා. හරි. කොහොමද cost එක හොයන්නේ? හැබැයි දැන් මෙතන cost එක කිව්වම දැන් මේක 1 million ගාන. හරිද? එතකොට මේ 1 million මේක ඇවිල්ලා separate acquisition එක. අපි අර කතා කරපු පළවෙනි එක. හරි? මෙන්න මෙතන කතා කරපු separate acquisition කියන එක තමයි මේ ගාන දීලා තියෙන්නේ. හරි? පිටින් සල්ලි දීලා ගන්න එක. එතකොට මෙතන කියනවා 1 million software එක. හැබැයි මේගොල්ලෝ ඉස්සෙල්ලාම දෙන්නේ රුපියල් ලක්ෂ 6යි. ඉතුරු ලක්ෂ 4 දෙන්න ඕනේ අවුරුද්දකින් පස්සේ. හැබැයි එතකොට ඔයා හිතන්නකෝ ඔයා දැන් අද තමයි මේකේ cost එක calculate කරන්න කියලා. එතකොට ඔයා අද cost එක calculate කරද්දී ඔයා අද ගෙවන්නේ ලක්ෂ 6යි. ඉතුරු ලක්ෂ 4 ඔයා ගෙවන්නේ තව අවුරුද්දකින් පස්සේ. හරිද? එතකොට මෙතනදී බලන්න දෙයක් තියෙනවා මේ ගාන දීලා තියෙන විදිහට 600,000 immediately and the 400,000 in 1 year time. ඒ කියන්නේ තව හරියටම අවුරුද්දකින් පස්සේ තමයි මේ ලක්ෂ 4 ගෙවන්න ඕනේ. එතකොට ඔයා බලන්න ඕනේ cost එක calculate කරද්දී මේ ලක්ෂ 4 ඔයා අවුරුද්දකින් පස්සේ නම් ගෙවන්නේ මේ ලක්ෂ 4 අද වටිනාකම කීයද කියලා බලන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ ලක්ෂ 6යි. එතකොට ඔයාගේ cost එක වෙන්නේ දැන් මේක දැන් සම්පූර්ණ ගානනේ 1 million කියලා කියන්නේ. හරිද? ඒ 1 million එකේ ලක්ෂ 6ක් වා දැන් ගෙවනවා. ඉතුරු ලක්ෂ 4ව තව අවුරුද්දකින් ගෙවන්නේ. එතකොට ඔයා අද දවසේ නම් මේකේ cost එක calculate කරන්නේ ඔයාට මේ ලක්ෂ 4 ගන්න බෑ. මොකද මේ ලක්ෂ 4 වටිනාකම කියලා කියන්නේ තව අවුරුද්දකින් පස්සේ ලක්ෂ 4ක්. අද නම් cost එක බලන්න ඔයා ගන්න ඕනේ. ඒක කියන්නේ මෙහෙමයි. දැන් මේ ලක්ෂ 4 ඇතුලේ අද වටිනාකම ගාණක් තියෙනවා. ඒ ගාණට එකතු වෙච්ච interest එකකුත් තියෙනවා. එතකොට අපි ඔයා අද මේකේ value එක හොයනවා නම් ගන්න ඕනේ මෙන්න මේ ලක්ෂ 4ෙන් අර කියන interest එක අඩු කරලා එන ගාණ. හරිද? එහෙම තමයි ඔයා මේක අදනේ හොයන්නේ මේකේ. ඒතොරවා මේකේ මේ present value එක තමයි ගන්න ඕනේ. ලක්ෂ 4 කියන්නේ අවුරුද්දකින් පස්සේ ගන්න. ඒතර purchase tax එක දිනතරවට මොකක්ද කරන්න ඕනේ? ලක්ෂ 6 ගන්න වෙනවා ඔයාට immediate tax එක. මෙන්න මේ ලක්ෂ 4 අවුරුද්දකට discount කරන්න වෙනවා ඔයාට. තේරුණාද?
මෙන්න මේ ලක්ෂ 4 ඔයාට අවුරුද්දකට ඩිස්කවුන්ට් කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාට ලක්ෂ 4ක් තියෙනවානේ. හරි. මෙන්න මේ ලක්ෂ 4 ගෙවන්න ඕනේ අවුරුද්දකින් පස්සේ. එතකොට ඔය cost of capital එක තියෙනවා 10%ක්. එතකොට ඔයා මේ ලක්ෂ 4 බෙදන්න වෙනවා. ඔයාට මේක ඩිස්කවුන්ට් කරන්නේ කොහමද? මේක බෙදන්න වෙනවා එක එකතු කිරීම ඩිස්කවුන්ට් රේට් එක 110 කියන්නේ 0.1යි 0.1යි නේ. මේකේ එක අවුරුද්දකින් ඩිස්කවුන්ට් කරන්නේ මේකේ පළවෙනි බලය. මේකේ පළවෙනි බලය තමයි ගන්න. මෙතන බලය තියෙන්නේ. හරි. ඔන්නෝම තමයි මේක ඩිස්කවුන්ට් කරන්නේ. හරි. ලක්ෂ 4 බෙදනවා එක එකතු කිරීම 1.1කින්. එතකොට මෙතනට අපිට ගන්න පුළුවන් 1.1 කියලා. හරි. ඒකේ බලය ගන්න අපි පළවෙනි බලය ගන්න එක අවුරුද්දක් ඩිස්කවුන්ට් කරනවා. අවුරුදු දෙකක් ඩිස්කවුන්ට් කරනවා. මෙතන දෙවෙනි බලය තමයි ගන්න. හරි. ඊට පස්සේ අපිට පර්චේස් ටැක්ස් එක තියෙනවා ලක්ෂයක්. එතකොට එන්ට්‍රි ටැක්ස් එක තියෙනවා රුපියල් 110ක්. එතකොට 1 මිලියනට 110ක් 100,000 නේ. හැබැයි මේක කියනවා මේක ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ රිකවර් කරන්න පුළුවන් කියලා. ඒ හින්දා අපිට මේ එන්ට්‍රි ටැක්ස් එක ගන්න ඕනේ නැහැ. හරි. මේ එන්ට්‍රි ටැක්ස් එක අපිට නොගෙන ඉන්න පුළුවන්. මොකද ඒක රිකවර් කරන්න පුළුවන් හින්දා. එතකොට ලීගල් ෆී එක තියෙනවා රුපියල් 87000ක්. කන්සල්ටන්සි ෆී තියෙනවා 1,20,000ක්. එතකොට මෙන්න මේ ටික තමයි අපිට කොස්ට් එකට එන්නේ. මෙතන එතකොට අපි මෙතන ගාන පොඩක් බලමු. ලක්ෂ 4 බෙදීම 1.1 පළවෙනි කොට. මෙතන එනවා 3,63,636. මෙහෙම ගානක් යනවා මෙතනට. එතකොට මේ කොස්ට් එක වෙන්නේ කීයද? ලක්ෂ 6 එකතු කිරීම 3,63,336. එතකොට මේ ටැක්ස් එක ලක්ෂයයි, ලීගල් ෆී එක 87,000යි. මෙන්න මේ කන්සල්ටන්සි ෆී එක 1,20,000යි. මෙන්න මෙතන ආන්සර් එක තියෙනවා. කෑෂ් පේඩ් ගානයි ඩිෆර්ඩ් කන්සිඩරේෂන් එක කියන්නේ අර ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕන එකේ ප්‍රසන්ට් වැලියු එක, පර්චේස් ටැක්ස් එක ලක්ෂයයි, ලීගල් ෆී එක, කන්සල්ටන්සි ෆී එක. ඒතර මේක තමයි ඔයාගේ සම්පූර්ණ කොස්ට් එක මේ software එකට ගන්න යන්න. entry tax එක ඒක කියන not to be considered as it is a refundable tax. ඒක මෙන්න මේ tax එක refundable හින්දා ඒක ගන්න නැහැ කියලා කියනවා. ඒතර ඊටු ටික තමයි අපේ intangible asset එකේ cost එක වෙන්නේ. සම්පූර්ණ cost එක 1.27 million වෙනවා. හරිද? දැන් එච්චරයි. ये एग्जांपल 2a के आंसर का चुट्टा पहनानो ඒක කියලා දෙන්න ඕනද නැත්නම් පෙන්නන්න කිව්වේ? ना पहनाने इधर है හරි intangible assets වල ඔච්චරයි තියෙන්නේ. ඔය ගණන් ටික කොහොම තමයි එන්නේ. පාඩම මොකක්ද වශයෙන් තියෙනවද තව? මාරේ ඔලක් තියනවද පාඩමේ?